සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කියලා දේශනා කොට වදාළ ඒ කරුණ ගැන කියවෙන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම ඨාන සූත්‍රය. ඨාන සූත්‍රය අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව ඇතුළත් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මය පුරුදු කරද්දී ඒ ධර්මය කොච්චර අපේ ජීවිතවල දියුණු වුණාද කියලා, ප්‍රඥාව අපේ කොච්චර වැඩුණාද කියලා අපිට ඒක පේන්නේ නැහැ. ඒකට උපමාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඔය ලී සහින වෑ මිට උපමා කරගෙන. අපි ගමු උදුළු මිට, නැත්තම් මේ පොරව නිතර පාවිච්චි කරන ඒවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ වෑය, මේ ලී සහින වෑය, එහෙම නැත්නම් අපි පොරව උදැල්ල අපි පාවිච්චි කරද්දී අපිට පේන්නේ ඒක මේ අද මෙච්චර ගෙවුණා කියලා පේන්නේ. කෙලෙස් දුරු වීම ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළෙත් ওই විදිහමයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා ආන් ඒ වගේ වෑමිට ඒ උදුළුමිට ගෙවෙනව පේන්නේ නැහැ වගේ අපි මේ ධර්මයෙන් පුරුදු කරද්දී අපේ ජීවිතවල තියෙන කෙලෙස් කොච්චර ගෙවෙනවද, අද කොච්චර ගෙවුණද, අද මම මෙච්චර වෙලා භාවනා කරා, අද මම මේ ධර්මය ඉගෙන ගත්තා, ධර්ම දේශනාවක් ඇහුවා, අද මගේ ජීවිතේ කොච්චර කෙලෙස් ගෙවුණද, ඒක පේන්නේ නැහැ. උදැල්ලෙන් වැඩ කරද්දී අද උදැල්ලේ මිට මෙච්චර ගෙවුණා කියලා පේන්නේ නැහැ. හැබැයි පින්වත්නි, කාලයක් යද්දී අපිට හොඳට පේනවා උදැල්ලේ මිට ගෙවිලා, පොරවේ මිට ගෙවිලා, වෑයේ මිට ගෙවිලා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ආන් ඒ වගේමයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අඬා හරි පුරුදු කළොත් ඒ ධර්මයේ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒක එකපාර පේන්නේ නැහැ. කාලයක් යද්දී තමයි පේන්නේ. පින්වත්නි, මේ ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ ඒ වගේ එකක්. ධර්මයේ පුරුදු කරද්දී ප්‍රඥාව වැඩෙනවා. හැබැයි අපිට පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ධර්ම දේශනාවක් කළා අලව්නුවර අග්ගලාව කියන චෛත්‍යස්ථානයේ. එදා බුදුරජාණන් වහන්සේ වදාළේ මරණය ගැන, මරණ සතිය සිහි කිරීම ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මරණය ගැන. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත්නි, මරණයට පත් වෙනවා කියලා තමන් නිතර සිහි කරන්න ඕනේ. මරණය කියන එක නියත දෙයක්. ජීවිතය කියන එක අනියත දෙයක්.
ඒ කියන්නේ මරණය ස්ථිරයි ජීවිතය අස්ථිරයි කියන කරුණ නිතර නිතර හිතන්න කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මරණය ගැන යම් කෙනෙක් සිහි නොකර හිටියොත් ඒ කෙනාට මරණයට මුහුණ දෙන්න වෙනකොට මුහුණ දෙන්නේ මෙහෙම කිව්වා. මරණය ගැන සිහි කරත් නැතත් අපි අනිවාර්යෙන් යම් දිනයක මැරෙනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. හැබැයි මරණය ගැන සිහි නොකරපු කෙනෙක් මරණයටපත් වෙන මොහොත වෙනකොට එයා මුහුණ දෙන්නේ මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. විසගෝර සර්පෙක් දැන් හොඳටම දන්න විසගෝර සර්පෙක් තමන්ට අහම්බෙන් තමන් ළඟම හම්බෙනවා. එකපාරට තමන්ගේ ළඟට වැටෙනවා. විසගෝර සර්පෙක්. ආන් ඒ වගේ අනපේක්ෂිත වෙලාවක විසගෝර සර්පෙක් දැක්කොත් බය වෙන්නේ කොයි වගේද? බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ මරණය ගැන සිහි නොකරපු කෙනාට මරණයටපත් වෙද්දී බය වෙන්න සිද්ධ වෙන්නේ ඒ වගේ කිව්වා. එයා තැතිගන්නේ ඒ වගේ කිව්වා මරණාසන්න වෙලාවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මරණය ගැන සිහි කරපු කෙනෙක් මරණ සතිය වඩපු කෙනෙක් මරණයට මුහුණ දෙනකොට එයා මුහුණ දෙන්නේ මේ වගේ කිව්වා. විසගෝර සර්පෙක් ඈත තියාම දකිනවා. ඈතින් ඉන්නවා විසගෝර සර්පයාව දකිනවා. දැකලා දණ්ඩක් අරගෙන ඒ සර්පයාව බැහැර කරනවා. අයින් කරනවා. ආන් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මරණ සතිය ගැන නිතර නිතර සිහි කරපු කෙනා මරණයට මුහුණ දෙනකොට සිහි කරපු කෙනා බය ඇති ගැනීම හටගන්නේ නැහැ සිහි කරපු කෙනාට. හැබැයි මරණය ගැන සිහි නොකරපු කෙනාට බය ඇති ගැනීම බීරාන්ත බව ඇති වෙනවා. ඉතින් ওই දේශනාවෙන් පස්සේ එතන හිටිය එක දියණියක්. ඒ දියණිය පේසකාර දියණියක්, රෙදි වේන දියණියක්. ඉතින් ඒ දියණියට මේක අහන්න ලැබිලා ඇයි කල්පනා කළා මම එනම් මේක පුරුදු කරන්න ඕනේ කියලා හොඳට හිතට ගියා එයාගේ එක. ඊට පස්සේ පින්වත්නි අවුරුදු 16ක් වෙත වෙච්ච මේ දියණිය මේ මරණ සතිය ගැන නිතර නිතර සිහි කළා. වාඩි වෙලා භාවනාවක ඇටියට විතරක් නෙමෙයි. ඒ කියන්නේ පළඟක් බැඳගෙනම විතරක් නෙමෙයි. සක්මන් කරද්දී, ඇවිදිද්දී, වැඩපොළ කරද්දී මම නිතර නිතර සිහි කළා ඒක. ඊට පස්සේ පින්වත්නි ওই විදිහට අවුරුදු 3ක් ඇය සිහි කළා. 3කට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලද්දී දැක්කා ප්‍රඥාව වැඩිච්ච දියණියක් ඉන්නවා. දැන් මේ දියණියගේ ප්‍රඥාව හොඳට මෝරලා තියෙන්නේ. ඒ දියණිය දැන් ධර්මය අවබෝධ කරන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් ඒ අග්ගලව නුවරට වැඩියා. දැන් හරිය ආසාවෙන් හිටිය බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා ආරංචි ලැබුණාට පස්සේ හරිය ආසාවෙන් හිටිය බණ අහන්න යන්න. හැබැයි එයාගේ තාත්තා කියලා තිබුණා හදීසි වැඩක් ඉදලා තියෙනවා මේ රෙද්ද ඉක්මනට වියන්න ඕනේ. ඒ නිසා නූල් ටිකක් ගොතාගෙන ඉන්න කියලා. නූල් ටිකක් හරි ගස්සගෙන එන්න කියලා. ඉතින් මම ඊටාම දුකසේ ඒ පේසකාර ශාලාවට යද්දි මෑට දැන් ආසාව ඉවස ගන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න තියෙන. ඉතින් ඈ පේසකාර ශාලාවට ගිහින් පිටිපස්සෙන් වාඩි වුණා. එතකම් බුදුරජාණන් වහන්සේ බණ කියන්න පටන් අරන් තිබුණෙත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා අර වාඩි වෙච්ච දුවගෙන් දියණිය ඔබ කොහේ ඉඳලාද මේ ඉන්නේ? එතකොට මේ දියණිය කිව්වා ස්වාමීනි මම දන්නේ. දැන් මිනිස්සු මූණේ මූණ බලා ගන්නවා. ඒ දැන් මේ ගෙදර ඉඳන් එන්නේ කියලා කියන්න එපා කියලා හිතුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා දියණිය ඔබ කොහෙටද යන්නේ? ස්වාමීනි මම දන්නේ නැහැ කිව්වා. දෙවෙනි ප්‍රශ්නෙටත් මම දන්නේ නැහැ කියලා උත්තර දුන්නේ. ඊළඟට ඇහුවා ඔබ දන්නේම නැද්ද? ස්වාමීනි මම දන්නවා. ඊට පස්සේ ඇහුවා ඔබ දන්නවද? ස්වාමීනි මම දන්නේ නැහැ කිව්වා. දැන් බලන්න මේ අහන හැම ප්‍රශ්නයකටම
හිතා ගන්න බැරි පරස්පර උත්තර දෙන්නේ. කොහේ ඉඳන් දෙන්නේ කියලා අපම දන්නේ නැහැ කිව්වා. කොහෙද යන්නේ අහපුවම දන්නේ නැහැ කිව්වා. දන්නවද අහපුවම ඔව් දන්නේ නැහැ කිව්වා. දන්නේ නැද්ද කියලා අහපුවම දන්නවා කිව්වා. ඉතින් මිනිස්සු අතරත් කසුකුසුවක් හටගත්තා. මේ ළමයාට මොනව වෙලාද මේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිසව නිහඬ කළා වදාලා අපි මේ දියණියගේම මේ පිළිතුරු ගැන අහලා දැනගමු. ඊට පස්සේ ආව දියණිය ඔබ කොහේ ඉඳන් දෙන්නේ කියලා අහද්දි දන්නේ නැහැ කිව්වේ ඇයි? ඊට පස්සේ පේසකාර දියණිය කියනවා ස්වාමීනි මම පේසකාර නිවසෙන් එන බව නිවසේ ඉඳලා එන බව ඔබ වහන්සේ දන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉර්තිවල සම්පන්නයිනේ. ඉතින් ඇය හිතුවා මම මෙහෙ ඉන්නේ මෙහෙ ඉඳන් කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි මගෙන් ඇහුවේ මං කලින් ජීවිතේ කොහේ ඉඳලාද මෙහෙට ආවේ? ස්වාමීනි මං ඒ ගැන දන්නේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වුණා සාදු සාදු පින්වත් දියණිය සාදු සාදු හරියගේ ඔබ පිළිතුරු දීපු විදිහ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා කොහෙටද යන්නේ කියලා අහද්දි දන්නේ නැහැ කිව්වේ ඇයි? ඒ වෙලාවේ පේසකාර දියණිය කියනවා ස්වාමීනි මම පේසකාර ශාලාවට යන බව ඔබ වහන්සේ දන්නවා. හැබැයි ස්වාමීනි මම මැරිලා ගිහින් ඊළඟ ජීවිතේ කොහෙටද යන්නේ කියන්නේ මම දන්නේ නැහැ. ඒකයි මම දන්නේ නැහැ කිව්වේ. සාදු සාදු කියලා දෙවෙනි පාරත් අනුමෝදන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආවා ඔබ දන්නේ නැද්ද කියලා අහද්දි දන්නවා කිව්වේ ඇයි? ස්වාමීනි මම මැරෙන බව දන්නවා. මම මරණ සතිය වඩන කෙනෙක් මම දන්නවා අනිවාර්යයෙන් මම මැරෙන බව. ඒ නිසා මම දන්නවා කිව්වේ. ඊළඟට දන්නවද කියලා අහද්දි දන්නේ නැහැ කිව්වේ ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මම මැරෙන්නේ කවද්ද කියලා මම දන්නේ නැහැ කිව්වා. මැරෙන්නේ කවද්ද කොතනද කොයි වෙලාවද කියන්නේ මම දන්නේ කිව්වේ ඒකයි කිව්වා. ඉතින් පින්වත්නි ඇගේ පිළිතුරු වලට බුදුරජාණන් වහන්සේ හතර වතාවෙම සාදු සාදු කියලා අනුමෝදන් වුණා. පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ආල ඉවරනකොට ඇය සෝවාන් ඵලයටපත් වුණා. බලන්න ඊට අවුරුදු 3කට කලින් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ධර්ම දේශනා කරද්දී ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරද්දී අවබෝධ කරගන්න ඇයට ප්‍රඥාවක් තිබුණේ නැහැ. හැබැයි මේ ධර්මයේ පුරුදු කිරීම නිසාම මරණ සතිය වඩපු නිසාම ඇගේ ප්‍රඥාව දියුණු වෙලා පිනත් වැඩිලා. පිනත් දියුණු වෙලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දහම් කරුණු අපි සිහි කරොත් අපිට පුළුවන් හැටියට සිහි කරොත් ආන් ඒක අපිට මෙලෝ ජීවිතේ පහසුවෙන් වාසය කිරීම පිණිසත් ඒ වගේම ජීවිතේ පිණින් පුරව ගන්නත් ප්‍රඥාවන්තව ජීවිතයක් ඇති කර ගන්නත් අපිට මේ ධර්මය උපකාර වෙනවා. ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මය උපකාර වෙනවා. ඉතින් පින්වත්නි මම කිව්වා ඔබට අද ඉගෙන ගන්න ලැබෙන්නේ ඨාන සූත්‍රය. නිතර සිහි කර යුතු කරුණු ගැන වදාළ දෙසුම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් කරුණු පහක් කියා දුන්නා. කරුණු පහක් සිහි කරන්න කියලා කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ කරුණු නිතර සිහි කළ යුතුයි කිව්වා. ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් මේ කරුණු සිහි කරන්න කිව්වා. ඒ තමයි මං වයසට යන කෙනෙක්. වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා සිහි කරන්න කිව්වා. ඒ කියන්නේ මං වයසට යන කෙනෙක්. වයසට යනවා කියලා මොකද්ද වෙන්නේ අපිට? කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, ඇඟ මෝරනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ටික වයසට යන්න ජරාවටපත් වෙන්න සිද්ධ වෙන දේවල්. අපි ඇවිදින අඩිය තියෙන තැන නෙමෙයි තිය වෙන්නේ.
බලන්නකො හොඳට ආච්චිලා සියලා දිහා. එතකොට පින්වත්නි සිහි කරන්නකෝ මාත් වයසට යන කෙනෙක්. මම මේ වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා සිහි කරන්න කිව්වා. ඒ වගේම සිහි කරන්න කිව්වා හුදකලාවේ තනියෙන්. මට විතරක් වෙන එකක් නෙමෙයි මේ. මං විතරක් වයසට යනවා නෙමෙයි. මගේ දෙමව්පියොත් වයසට යනවා. මගේ සහෝදරයොත් වයසට යනවා. මගේ දරුවනුත් වයසට යනවා. එහෙම නැතු හුදකලාවේ තනියෙන් මං විතරක් වයසට යනවා නෙමෙයි. මගේ ඥාතීන් අසල්වාසී මේ ලෝක ප්‍රජාව සියලු දෙනා වයසට යනවා. සත්තු පවා වයසට යනවා. කියලා සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කරුණ පින්වත්නි ලෙඩ වෙන කෙනෙක් කියලා සිහි කරන්න කිව්වා. මම ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. ලෙඩ වෙන කෙනෙක් ඒ වගේම මම ලෙඩ වෙන ස්වභාවය ඉක්මවපු කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන් මටත් ලෙඩ හැදෙන්න පුළුවන්. පින්වත්නි අපිට හිතෙන්නේ මේ කරුණ හරිය සරලයි කියලා. ඒ ඉතින් කල්පනා කරන්න ලොකු දෙයක් නෑනේ. ඉතින් අපි දන්නවනේ කොහොමද ලෙඩ වෙනවනේ කියලා අපිට හිතෙනවා. හැබැයි පින්වත්නි ඒක එහෙම නෙමෙයි. ලෙඩ වෙනවා අපිත් ලෙඩ වෙනවා කියලා මතක් වුණාට ඒ කතාව නිතර සිහියේ පිහිටපු එකක් නෙමෙයි. ඒක ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ ඇයි එහෙම කියන්නේ කියලා මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සරහට. ඊළඟට සිහි කරන්න කිව්වා හුදකලාවේ තනියෙන් මට විතරක් ලෙඩ හැදෙනවා නෙමෙයි. දැන් අපිට හොඳටම තේරෙනවනේ ඒකනේ. තනියෙන් මට විතරක් නෙමෙයි, ගෙදර අයට විතරක් නෙමෙයි. දැන් බලන්න ගමේ අයට, රටේ අයට මුළු ලෝකෙම ලෙඩ වෙලා. දැන් මේ කොරෝනා වසංගතෙත් එක්ක ලෝකෙම ලෙඩ වෙලා. එතකොට බලන්න පින්වත්නි ආන්ගේ කරුණ නිතර නිතර සිහි කරන්න කිව්වා. ඊළඟට පින්වත්නි තුන්වෙනි කරුණ තමයි මම මරණයටපත් වෙන කෙනෙක්. මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒ කියන්නේ මට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ මැරෙන්න සිද්ධ වෙන එක මං වළක්වගින්නේ නැහැ. අනිවාර්යෙන් මැරෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒ වගේම සිහි කරන්න කිව්වා මේ හුදකලාවේ තනියෙන් මට විතරක් වෙන එක නෙමෙයි මේ. මගේ දෙමාපියොත් මැරෙනවා. ඥාතිනුත් මැරෙනවා. දරුවොත් මැරෙනවා. බිරිඳත් මැරෙනවා. ස්වාමියාත් මැරෙනවා. අසල්වාසීනුත් මැරෙනවා. මේ ගමේ රටේ ලෝකේ ඉන්න හැමදෙනාමත් මැරෙනවා. සත්තුත් මැරෙනවා. ඒ විදිහට මරණය ගැන සිහි කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ ওই කරුණු සිහි කරද්දී ඒ සිහි කරන්න කියන්නේ ඇයි? ඒ කරුණු සිහි කිරීමෙන් ලැබෙන යහපත මොකක්ද කියලත් ඉස්සරහට දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට ප්‍රියමනාප දේවල්, ප්‍රියමනාප වස්තුන්, ප්‍රියමනාප පුද්ගලයන්, තමන්ට තියෙන මේ ප්‍රියමනාප දේවල් පුද්ගලයන් තමන්ට අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා වෙනස් වෙනවා. වෙනස් ස්වභාවයන්ට පත් වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. මට තියෙන ප්‍රියමනාප දේවල් අහිමි වෙන එක, මට තියෙන ප්‍රියමනාප දේවල් ඒ වෙනස් වෙලා යන එක මං ඉක්මවලපු කෙනෙක් නෙමෙයි. ඒ ස්වභාවය මට අනිවාර්යෙන් ලැබෙනවා කියලා සිහි කරන්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ හුදකලාවේ තනියෙන් මටම තියෙන දේවල් විතරක්. ඒ කියන්නේ මගේම අපි වෙනස් වෙනවා කියන එක සිහි කරන්නේ මෙහෙම. අපි හිතමු දැන් තමන් ආස කරන වස්තුන් ගමු. ෆෝන් එක, කම්පියුටර් එක දැන් ගොඩාක් පාවිච්චි කරන් ළඟ තියෙන ඒවානේ නේ. ඊට පස්සේ තව මොනවා හරි අපිට වාහනේ, ඊළඟට ගෙවල් ගෙදර දොරේ තියෙන බඩු මුට්ටු, ආසාවෙන් ගත්තු දේවල්. ආන්ගේ වස්තුන් කැඩෙන්න පුළුවන්. සීරෙන්න පුළුවන්.
වාහන අපි හැප්පෙන්න පුළුවන්. ඒ මොනවා හරි වෙලා ඒ ප්‍රියමනාප වස්තුන් වෙනස් වෙනවා. ඒක හොරෙන් ගන්න පුළුවන්. නැති වෙන්න පුළුවන් තමන් අතින්. එතකොට තමන්ට අහිමි වෙනවා. වෙනස් වීමක් වෙනවා, අහිමි වීමක් වෙනවා. ඊළඟට ඒ වගේම පින්වත්නි ප්‍රියමනාප අය අපි හිතමු ඔන්න දැන් අපේ ඔය කියන්නේ අම්මලා තාත්තලා ඒ දරුවා ඉස්සර හරිය හොඳයි. දැන් එහෙම නැහැ. වෙනස් වෙලා. මගේ යාළුවා හරිය හොඳයි ඉස්සර. දැන් මොනවා වෙලාද දන්නේ වෙනස් වෙලා. ප්‍රියමනාප අයත් වෙනස් වෙනවා. ඒ වගේම ඒ ප්‍රියමනාප අය දැන් බලන්න හුරු පුහුටියට ඉන්න චූටි ළමයි. ලොකු වෙනකොට රූපේ වෙනස් වෙලා. පුංචි කාලේ හරිය ආදරේ. හරිම ලස්සනයි කියනවා. හැබැයි ටිකක් ලොකු වෙනකොට ඒ ගොඩාක් ලස්සන ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟට වයසට යනවා. ඒ තමයි ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. ඒ වගේම පින්වත්නි ප්‍රියමනාප අය අහිමි වෙනවා. ඒ ප්‍රියමනාප අය අහිමි වෙන එක දැන් බලන්න අපිට කොච්චර වෙනවද? අසවල් කෙනාට කොරෝනා හැදුණා, අසවල් කෙනා ලෙඩ වුණා, අසවල් කෙනා මැරුණා කී අපිට දැන් නිතර අහන්න ලැබෙනවා. පින්වත්නි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රියමනාප දේවල්, ප්‍රියමනාප අය, ප්‍රියමනාප වස්තුන්ගෙන් ඒවා වෙනස් වෙනවා, ඒ වගේම වෙන් අහිමි වෙනවා කියන කරුණ නිතර නිතර සිහි කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි කරුණ කරන ක්‍රියාව දායාදේ කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මං හොඳක් කළොත්, මං හොඳ වැඩක් කරොත් මට ඒකේ හොඳ විපාක ලැබෙනවා. මං අයහපත් වැඩක් කරොත් මට ඒකේ අයහපත් විපාක ලැබෙනවා කියලා තමන්ගේ ක්‍රියාව ගැන නිතර නිතර සිහි කරන්න කිව්වා. ආන්ගේ කර්මය තමයි මම දායාද කරගෙන ඉන්නේ. ඒ කර්මය තමයි මගේ දෑවැද්ද. ඒ කර්මය තමයි මගේ ඥාතියා. කර්මය තමයි මට ඊළඟ උපත සකස් කරලා දෙන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒ කියන්නේ පින්වත්නි දැන් තමන් අතින් අපි හිතමු සතෙක් මැරුණා. සතෙක් මැරුවා කියන්නකෝ. එතකොට ඒක පාප කර්මයක්. ඒ කර්මයක් රැස් වෙන්නේ තමන්ට. එතකොට ඒ කර්මයෙන් ලැබෙන දුක් විපාක ලැබෙන්නේ තමන්ට. ඊළඟට දානයක් දුන්න කිව්වොත් ඒකෙන් රැස් වෙන්නේ පිනක්. ඒ පින රැස් වෙන්නේ තමන්ට. ඒකෙන් සැප විපාක ලැබෙන්නේ තමන්ට. එතකොට පින්වත්නි ආන්ගේ කර්ම, පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා, ඒ හැම එකක්ම තමයි තමන්ගේ දායාදේ. තමන්ගේ දෑවැද්ද. ඒ කියන්නේ පින්වත්නි දැන් බලන්න දෑවැද්ද කියන්නේ අපිට ඒක දැන් ඔය විවාහ වුණාමනේ දෙන්නේ ඒක නේද? එතකොට ඒක තමයි ගිහිල්ලා තමන්ට තියෙන සම්පත. තමන්ගේ වස්තුව. මැරිලා ගියාට පස්සෙත් ඒක අපිට තියෙන දායාද අපේ සම්පත තමයි ඒ රැස් කරගෙන තියෙන කර්මය. ඊළඟට උප්පත්ති ස්ථානේ අපේ උපත තීරණය කරන්නේ ඊළඟට උපදින්නේ සුගතියේද දෙවියන් අතරද? ඊළඟට උපදින්නේ බ්‍රහ්ම ලෝකෙද? ඊළඟ ජීවිතේ උපදින්නේ නිරේද? പ്രേත ලෝකෙද? තිරිසන් සතෙක්ගේ කුසක් ඇතුළේද? සත්ත්ව ලෝකෙද? නැත්නම් ආයමත් මනුස්ස ලෝකෙද කියලා තීරණය කරන්නේ අපි මේ රැස් කරන පින හෝ පව කියන මේ කර්මයන් මත. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කර්මය තමයි තමන්ගේ පිළිසරණ. තමන්ගේ උප්පත්ති ස්ථානේ, තමන්ගේ දෑවැද්ද. ඒ කරුණ නිතර නිතර සිහි කරන්න කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාවේ මට විතරක් මේක තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ හුදකලාවේ මට විතරක් මේ කර්මය මම විතරක් දායාද කරගෙන ඉන්නවා නෙමෙයි. මගේ ඥාතීන් රැස් කරන කර්මය ඒගොල්ලෝ දායාද කරගෙන ඉන්නේ. මගේ යාළුවෝ රැස් කරන කර්මය ඒගොල්ලෝ දායාද කරගන්නේ. ඊළඟට මේ හැම දිනාම
රැස් කරන කර්ම ඒ අය දායාද කරගෙන ඉන්නේ. මේක මට විතරක් තියෙන එකක් නෙමෙයි කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ පින්වත් මහණෙනි තමන් වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ. ඇයි? ආන බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි අපේ හිතවල තියෙනවා යෞවන මදය කියලා මදයක්. ඒ කියන්නේ අපිට තරුණ මදේ. තරුණයි කියලා අපි හොඳ ශක්ති සම්පන්නයි, අපි තරුණයි කියලා අපිට තියෙනවා තද බල හිතේ අදහසක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ තරුණ මදේ කියලා. ඒකෙන් මත් වුණොත් එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මත් වෙච්ච කෙනා තමයි කියනවා කාය දුස්චරිතය කරන්නේ. කයින් වැරදි කරන්නේ, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ දෙන්නේ. එතකොට ඒ ඔක්කොම කයින් කරන නරක වැඩ යම් තාක් තියනවාද ඒ කාය දුස්චරිතය කරන්නේ ඒ යෞවන මදෙන්, තරුණ මදෙන් මත් වෙච්ච කෙනා කියනවා. එතකොට තරුණ මදේ නැත්තම් දුස්චරිත වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි අපේ ජීවිත අපි හැමෝගෙම ජීවිතවල මේ යෞවන මදේ කියන එක තියෙනවා. අපි ඒක දැනගත්තා කියලා නැති වෙන්නේ මේ දහම් කරුණ නිතර නිතර සිහි කළොත් තමයි නැති වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ තමන් වයසට යන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්න කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේ මේ යෞවන මදේ තියෙන කෙනා, තරුණ මදේ තියෙන කෙනා වචනයෙන් අකුසල් කරනවා. වචී දුස්චරිතේ යෙදෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට යෞවන මදේ දුරු වෙච්ච කෙනා ඒ අකුසල් වලින් වළකිනවා. වචනයෙන් කරන වැරදි වලින් වළකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම හිතුනුත් එයා පව් කරගන්නවා. හිතුනුත් අනුන්ගේ දේවල් වලට ආස කරනවා, ඊර්ෂ්‍යා කරනවා. එතකොට වෛර කරනවා. ඒවා හිතින් වෙන අකුසල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට බලන්න දැන් ඒ ජරාවට පත් වෙන කෙනෙක් කියලා සිහි කරොත් නැති වෙන්නේ මොකද්ද? යෞවන මදය. ඒක නැති වුණොත් අකුසල් දුරු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාව මං විතරක්. කියන්නේ මං විතරක් තනියෙන් වයසට යනවා නෙමෙයි. මගේ දෙමව්පියෝ, මගේ ඥාතීන්, මගේ දරුවෝ, මගේ යාළුවෝ, ඉස්කෝලේ අය, ඊළඟට වැඩ කරන තැන ඉන්න අය, මේ ගමේ ඉන්න අය, රටේ නගරේ ඉන්න අය, ලෝකෙම අය වයසට යනවා. සත්තු වයසට යනවා. හුදකලාව තනියෙන්ම මං විතරක් වයසට යනවා නෙමෙයි කියලා ආන් ඒ විදිහට සිහි කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ඒකේ ආනිසංස මේක කියනවා. ආන් ඒ විදිහට Tamanට විතරක් නැතුව අනිත් අයටත් ගලපලා ඒක බලද්දී එයාට ලෞතුරු මාර්ගය උපදිනවා කියනවා. මේ නිවන් මාර්ගය උපදිනවා කියනවා. ඒකේ ආනිසංසෙ ඒක. එතකොට බලන්න පින්වත්නි අපිට හිතෙන්නේ මේ තවන් වයසට යනවනේ. ඉතින් කොහොමවත් ඉතින් අපි ඒක දන්නවනේ කියලා අපිට හිතුණට ඒ කරුණ ඇත්තටම සිහි කළ යුතු කරුණක්. අපිත් කවදා හරි ඉතින් වයසට යනවනේ. ඒකනේ අපි මේ ඉතුරු කරන්න කී අපිට එහෙම හිතුණට වයසට යනවා කියන කරුණ අපේ හිතේ පිහිටපු එකක් නෙමෙයි. තමන් වයසට යන කෙනෙක් කියලා ඇත්තටම අපේ හිතේ තියෙනවා නම් පිහිටිය අදහසක්. ඒක නා කාය දුස්චරිතයෙන් වළකිනවා. වාචී දුස්චරිතයෙන් වළකිනවා. හිතින් අකුසල් කරන්නේත් නැහැ. අපිට බලන්න තියෙන්නේ ආන් ඒකෙන්.
ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කරුණ දේශනා කළේ ස්ත්‍රියක් වේවා, ගැහැණු කෙනෙක් වේවා, පුරුෂයෙක් වේවා, පිරිමියෙක් වේවා, ගිහියෙක් වේවා, ගිහි ජීවිතය ගත කරන අය වේවා, පැවිද්දෙක් වේවා, ස්වාමීන් වහන්සේ නමක් හරි ඒ පැවිදි වෙච්ච කෙනෙක් වේවා. ඒ සියලු දෙනා නිතර නිතර සිහි කළ යුතුයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා සිහි කරන්න ඕනේ. ඇයි? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සත්වයන්ට තියෙනවා නිරෝගිකම ගැන ආරෝග්‍ය මදයක්. ඒ කියන්නේ කොච්චර මේ ලෙඩ වුණත් දැන් බලන්න මේ කොරෝනා පැතිරීගෙන යනවා. එච්චර ලෙඩ වුණත් තමන් ලෙඩ වෙයි කියන අදහස තමන් තුල එහෙම නැහැ. පිහිටි අදහසක් නෙමෙයි. එතකොට අපිට ලෙඩ වෙනකන් ලෙඩ වුණත් හිතෙන්නේ ඉක්මනට සනීප වෙයි. තමන් ලෙඩ වෙන්නේ නැහැ කියන එක තමයි දැන් උන්න අපි හිතමු කෙනෙකුට පිළිකාවක් හැදුනා. ඒකනේ කියන්නේ මොකක් හරි කර්මයක් වෙන්නේ නැති යාගේ. ඔය කරපුවා තමයි කී බයිනෝ. ඇයි? තමන්ට හැදේ කියලා හිතින්නේ නැහැ. තමන්ට හැදේ කියලා හිතින්නේ නැහැ. එතකොට අපි තුමු එක්ක වාහනේ මොකක් හරි වෙලා හරි ඒ අතපයක් කැඩෙනවා. තමන්ට වෙයි කියලා හිතින්නේ නැහැ. එතකොට ඒක තමන් තුල තියෙනවා නම් ඒ තමන් ලෙඩ වෙනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ වදාලා ආරෝග්‍යම නිරෝගිකම ගැන තියෙන ආරෝග්‍ය මාදය නැති වෙනවා. ඒ නැති වෙච්ච කෙනාට වෙන්නේ මේක. එයා කයින් අකුසල් කරන්නේ නැහැ. වචනයෙන් අකුසල් කරන්නේ නැහැ. හිතින් අකුසල් කරන්නේ නැහැ. සත්තු මරීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා, පරුස වචනෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා, අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, බද්ධ වෛරය හට ඇති කරගන්නේ නැහැ, අනිත් අයට වෛර කරන්නේ නැහැ. එතකොට ඒවා වෙන්නේ ඒ අකුසල් දුරු වෙන්නේ ආරෝග්‍ය මදය නැති වෙච්ච කෙනාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාව තනියෙන් මම විතරක් ලෙඩ වෙනවා නෙමෙයි. මගේ දෙමාපියෝ ඥාතීන් අසල්වාසීන් දරුවෝ හැම දෙනාම ලෙඩ වෙනවා කියලා සිහි කරන්න ඕනේ. ඒක සිහි කිරීමේ ආනිසංසය තමයි ආන් ඒ කෙනාට ලෞතුරු නිවන් මඟ උපදිනවා කියනවා. බලන්න පින්වත්නි, තමන් ලෙඩ වෙන කෙනෙක් කියන කරුණ අපිට හිතුණට මේක සුළු කරුණක් කියලා. ඒක සිහි කිරීම කොයි තරම් ප්‍රයෝජනයක් අපිට ලැබෙනවද ඒ කරුණ සිහි කිරීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කරුණ මම මරණයට පත් වෙන කෙනෙක්, මරණයට පත් වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා සිහි කරන්න ඕනේ. ඇයි? මේ සත්වයන්ට තියෙනවා ජීවිතය පිළිබඳ ජීවන මදයක්, ජීවිත මදයක්. ඒ කියන්නේ තමන් මැරෙනවා කියලා හිතෙන්නේ. මැරෙනවා කියලා හිතෙනවා නම් එයා කාය දුස්චරිතයෙන් වළකිනවා. වාචික දුස්චරිතයෙන් වළකිනවා. මනෝ දුස්චරිතයෙන් වළකිනවා. හැබැයි මැරෙනවා කියලා එහෙම පිහිටි ඉතවිල්ලක් නැහැ. එතකොට තමන්ට හිතෙන්නේ මැරෙන්නේ නැහැ කියලා. දැන් බලන්න ඔබ මේ ඊළඟ මොහොතේ මැරෙන්නට සූදානම්ද? නිකන් සාමාන්‍යයෙන් කතාවට කියනවා මම නම් දන්නවා ඉතින් කොහොමත් අපි ඉතින් මැරෙන අයනේ කියලා කිව්වට මරණයටපත් වෙනවා කියන එකට සූදානම් වීමක් අපේ ජීවිතවල නැහැ. එතකොට එහෙම මරණයටපත් වෙනවා කියන ස්ථිර අදහසක් තිබුණොත් ආන් ඒ කෙනා අතින් කයින් වෙන අකුසල්, වචනෙන් වෙන අකුසල්, හිතින් වෙන අකුසල් වලින් වළකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් පින්වත්නි, ඒ අකුසල් වෙන්නේ ජීවිත මදේ තියෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාවේ මං විතරක් තනියෙන් මට විතරක් මැරෙන්න වෙනවා නෙමෙයි.
ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ දෙමාපියොත් මැරෙනවා. මගේ දරුවොත් මැරෙනවා. මගේ බිරිඳත් මැරෙනවා. මගේ ස්වාමියාත් මැරෙනවා. මගේ ගුරුවරුත් මැරෙනවා. මගේ ශිෂ්‍යයොත් මැරෙනවා. මේ ගමේ ඉන්න අයත් මැරෙනවා. යාළුවොත් මැරෙනවා. රටේ ඉන්න අයත් මැරෙනවා. ලෝකේ ඉන්න අයත් මැරෙනවා. මරණය කියන්නේ හැමෝටම උරුම පොදු දෙයක්. සත්තුත් මැරෙනවා. එතකොට ආන්ගේ කරුණ ඒ විදිහට සිහි කරද්දී මට විතරක් නෙමෙයි වෙන්නේ මේක. අනිත් අයටත් වෙනවා කියලා ඒ කෙනාට ලෝතුරු නිවන් මඟ උපදිනවා කියනවා. ඊළඟට පින්වත්නි බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළේ කරුණ කොයිතරම් ප්‍රබල ඒ සිහි කළ යුතු කරුණක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ට ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේවල් අහිමි වෙනවා. ප්‍රියමනාප දේවල් ප්‍රියමනාප වස්තුන් ප්‍රියමනාප පුද්ගලයන් වෙනස් වෙනවා කියලා සිහි කරන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයන්ට තියෙනවා කිව්වා බලවත් ඡන්ද රාගය. ඒ කියන්නේ අපි මේ බලවත් ආසාවන්. අපිට ප්‍රියමනාප දේවල් කියන්නේ අපි ආස කරන දේනේ. ආන්ගේ ආස කරන දේවල් නිසා පව් කරගන්නවා. සත්තු මරනවා. ආස කරන දේ නිසා හොරකම් කරනවා. ආස කරන දේවල් නිසා අපි වැරදි කාම සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරුස වචන කියනවා. බයිනවා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට ඒ අකුසල් කරන්නේ අපි ආස කරන දේ නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඡන්ද රාගය හිතේ තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තමන්ට තියෙන මේ ප්‍රියමනාප දේවල්, ප්‍රියමනාප වස්තු, ප්‍රියමනාප පුද්ගලයෝ වෙනස් වෙනවා කියලා නිතර නිතර සිහි කළොත් ඒ ඡන්ද රාගය දුරු වෙනවා. බලවත් තියෙන තමන්ට තියෙන ආසාව දුරු වෙනවා. එතකොට පින්වත්නි ඒ නිසා අපි සිහි කරන්න ඕනේ දැන් අපි හිතමු අපි ආසාවෙන් ගත්ත වාහනයක්. එතකොට මේ වාහනේ කැඩෙනවා. මේ වාහනේ චීරිලා පරණ වෙලා වෙනස් වෙනවා. ඕක සිහි කරන්න ඕනේ. අපි ආස කරන වස්තුන් ගැන ඒ විදිහට සිහි කරන්න ඕනේ. මේවා කැඩෙන බිඳෙන දේවල් කියන අදහස හොඳට හිතේ තියාගෙන පාවිච්චි කරන්න ඕනේ. එතකොට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ තමන් ළඟ තියෙන ඒ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියලා. ඊළඟ අපි හිතමු දැන් තමන්ගේ දරුවෝ, තමන්ගේ දෙමාපියෝ, තමන්ගේ ඥාතීන්, තමන්ගේ යාළුවෝ මේවත් වෙනස් වෙනවා. ඒකනේ කියන්නේ ඉස්සර වගේ නෑ. ඊට පස්සේ ඉස්සර හරි ලස්සනයි. එහෙම කියනවනේ. එතකොට ඒ ඉස්සර එහෙමයි දැන් නෑ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ප්‍රියමනාප දේවල් ප්‍රියමනාප පුද්ගලයෝ වෙනස් වෙනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන සත්‍ය. පින්වත්නි ඒ තමන්ගේ ඥාති හිතයිසින් ගැන බඩු මුට්ටු ගැන ওই විදිහට කල්පනා කිරීම අනිවාර්යෙන් අපි කළ යුතු එකක්. එහෙම නැති වුණොත් ඒක තමයි සත්‍ය. මොකද අපි හිතුවත් නැතත් වෙනස් වෙන දේ වෙනස් වෙනවා. අහිමි වෙන දේ අහිමි වෙනවා. ඒක තමයි ඇත්ත. පින්වත්නි අපි මේ සත්‍ය කල්පනා කිරීමෙන් අපිට මේ දේවල් අහිමි වෙනකොට දුකටපත් වෙන්නේ නැහැ. කඩන් වැටෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේම දේශනා කළා හුදකලාවේ තනියෙන් මට විතරක් මේ ප්‍රිය දේවල් අහිමි වෙනවා වෙන එක වෙනවා නෙමෙයි. මගේ යාළුවන්ටත් ප්‍රිය දේවල් අහිමි වෙනවා. ඥාතීන්ට, දෙමාපියන්ට, දරුවන්ට ඒගොල්ලෝ ආස කරන දේවල් ඒගොල්ලන්ට අහිමි වෙනවා. ඒගොල්ලෝ ආස කරන දේවල් ඒ අයට
ඒ වගේ වෙන් වෙන්න වෙනවා. ඒක තමයි සත්‍ය. කියලා සිහි කිරීමෙන් ලැබෙන ආනිසංසය තමයි කිව්වා. ඒ කෙනාට ලෝතුරු නිවන් මඟ උපදිනවා කිව්වා. ඒ කරුණ සිහි කරද්දී ලෝතුරු නිවන් මඟ උපදිනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමන් කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක්. කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. ඊළඟට උපදින ස්ථානේ තීරණය කරන්නේ අපි දැන් කරන හොඳ නරක ක්‍රියාවන්. ඊළඟට අපිට ඊළඟ ජීවිතයට ගිහිල්ලා අපිට සැප දුක් විඳින්න තියෙන්නේ දැන් මේ සකස් කරගන්න රැස් කරගන්න පිනෙන් හෝ පවෙන්. ඒකෙන් ලැබෙන විපාක තමයි ඊළඟ ජීවිතේ අපිට විඳින්න තියෙන්නේ. එතකොට අපිට ඊළඟ ජීවිතේ අපිත් එක්ක හොඳ අය ඇසුරු කරන්න ලැබෙනවද? ඊළඟ ජීවිතේ අපිට යාන වාහන කන්න බොන්න අපි හිතමු සැප පහසුකම් දේවල් අපිට ලබන්න ඕනේද? ඒ හැම එකක්ම තීරණය කරන්නේ අපි දැන් සකස් කරන කර්මෙ පිනට හෝ පවට අනුව. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා ওই කරුණ නිතර නිතර සිහි කරොත් කර්මයේ දායාද කරගෙන ඉන්නේ. කර්මය තමයි අපේ දෑවැද්ද. කර්මය තමයි අපිට දැන් මරණයට පස්සේ අරන් යන්න තියෙන්නේ. එතකොට පින්වත්නි අපි දැන් මේ ජීවිතේ කොච්චර දෑවැද්ද කියලා හරි එහෙම නැත්නම් Tamanට තියෙන සම්පත් කියලා හරි බඩු මුට්ටු කොයි තරම් ගොඩ ගහගත්තත් මරණයට පස්සේ අපි කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. අඩුතරමේ අපි ආදරයෙන් මේ පෝෂණය කරපු රැකබලාගත්ත මේ Tamanගේ කයවත් අරන් යන්නේ නැහැ. මේ ශරීරයවත් අරන් යන්නේ නැහැ. එතකොට අපිට අරන් යන්න තියෙන එකම දෙයයි ඒ තමයි රැස් කරගත්තු පිනත් රැස් කරගත්තු පවත්. පිනෙන් සැප විපාක ලැබෙනවා. පවෙන් අපිට දුක් විපාක ලැබෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා වුන් ওই කරුණ තමන් කරන කර්මය තමන්ට දායාදයේ පිණිස පවතිනවා. ඒක තමයි තමන්ගේ දෑවැද්ද. මේක තමයි මට අරන් යන්න තියෙන්නේ. කීකලක් ওই කරුණ නිතර නිතර සිහි කරොත් ඒකේ ආනිසංස මේක කියනවා. ඒ කෙනාට පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් කරද්දී ඒ කෙනාට මේ ඒ කර්මය ගැන හොඳට මතක් වෙනවා කියනවා. මේක යහපත් දෙයක් මේක අයහපත් දෙයක් කියලා හොඳට සිහිය පිහිටවනවා කියනවා. ආන් එතකොට ඒක නම් කයින් අකුසල් කරන්නේ නැහැ කියනවා. වචනෙන් අකුසල් කරන්නේ නැහැ කියනවා. හිතින් අකුසල් කරන්නේ නැහැ කියනවා. එතකොට පින්වත්නි ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා හුදකලාවේ තනියෙන් මට විතරක් මේක වෙනවා නෙමෙයි. මම විතරක් මේ රැස් කරන කර්මයේ දායාද කරගෙන ඉන්නවා නෙමෙයි. මගේ ඥාතිනුත් දෙමාපියනුත් දරුවනුත් ඒගොල්ලෝ රැස් කරන කර්ම ඒගොල්ලන්ගේ දායාදේ. පුතා රැස් කරන කර්මය පුතාගේ දායාදේ. දෙමාපියෝ රැස් කරන කර්මය දෙමාපියන්ගේ දායාදේ. යාළුවෝ රැස් කරන කර්මය පින හෝ පව ඒගොල්ලොන්ගේ දායාදේ. ඒගොල්ලන්ට අරන් යන්න තියෙන දේ කියලා සිහි කරන්න කියනවා. මට විතරක් තනියෙන් මේ රැස් කරන දේ අරන් යන්න වෙනවා නෙමෙයි කියලා සිහි කරන්න කිව්වා. ඒකේ ආනිසංසය බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ කෙනාට ලෞතුරු නිවන් මඟ උපදිනවා කිව්වා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වදාළ කරුණු නිතර නිතර හිතන්න කිව්වේ. ගිහි ඔබට විතරක් නෙමෙයි පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේ මේ ස්ත්‍රී පුරුෂ සියලුම දෙනාට සිහි කරන්න කිව්වා මේ කරුණු. එතකොට ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ තමන් වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රියමනාප දේවල් වෙනස් වෙන, අහිමි වෙන ස්වභාවයෙන් ඉන්න කෙනෙක්, කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් කියන ওই කරුණු පහ නිතර නිතර සිහි කරන්න අපි දැන් පුරුදු වුණොත් කාලයක් යද්දී පින්වත්නි අපිටත් මේ ප්‍රඥාව දියුණු වෙලා තියෙයි. අර පේසකාර දිනේට මරණය ගැන සිහි කරලා අවුරුදු 3කින් ධර්මය අවබෝධ කරන්න පිනක් ප්‍රඥාවක් වැඩුණා වගේ කාලයක් යද්දී අපිටත් පින ප්‍රඥාව වැඩි. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ අප සෑම සියලු දෙනාටම මේ උතුම් දහම් කරුණු මේ වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන කෙනෙක්,
ඒවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්, කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් කියන මේ කරුණු ටික හොඳින් සිහි කරගෙන අපිටත් මේ උතුම් නිවන් මාර්ගයේ හැසිරෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ අගෝස්තු මාස 20 වෙනි දිනට උපන් දිනයේ එතන පසින්දු පුතුණුවන්ටත් ලක්නා තල්විස් සහ භාෂිත අල්විස් යන පුතුන් දෙදෙනාටත් සෙත් පැතීම් පිණිස ජගත් අල්විස් මහත්මයා සහ ප්‍රජීවා අල්විස් මහත්මිය යන දෙමාපියන් විසින්. ඉතින් මේ රැස් කළ සීල පින් සීල දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති පිනෙන් සතුටු වන සීල දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව මේ පින්වත් පසින්දු පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටම ධර්මයේ හැසිරෙන්නට ආරක්ෂා රැකවරණ සලසා දෙත්වා. ඒ සියලු දෙවිවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් පසින්දු පුතුණුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා නමින් මේ ජීවිතයේ තනන් සසර පුරාවටත් මේ පරලෝකීය සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ රැස් කළ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් උපන් දිනය යෙදී තිබෙන පසින්දු පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලක්නා තල්විස් පුතාටත් භාෂිත අල්විස් යන වේ පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දරුවන් කරන කියන අධ්‍යාපන කටයුතු කිසි කරදරයකින් තොරව බාධාවකින් තොරව සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ පින්වත් දරුවන්ටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙසින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින මේබල් හේවගේ සහ මල්ලිකා අල්විස් යන ඒ මෑණිවරුන් දෙපළටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් ඒ අද දින මේ ධම්ම පූජා ධර්ම දේශනාවට දායකත්වයේ දරු ජගත් අල්විස් මහත්මයාටත් ප්‍රජීවා අල්විස් මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල ඥාතිතයිසින් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക උපාසක පින්වතුන්ට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මාසික ධර්ම දාන සමාජිකාවන් සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම කිසි කරදරයකින් තොරව, බාධාවකින් තොරව, පීඩාවකින් තොරව සුවසේම ධර්මයේ හැසිරෙමින් ඒ ධර්මයේ සිහි කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් වූ සීලූම් පුණ්‍ය ධර්මයනුත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.